සම්මා සම්බුදු සරණයි පින්වත් හැම දෙනාටම. අද දවසේත් ජයමග ළමා වැඩසටහන සමගයි හැම දෙනාම ඒක රාසි වෙලා ඉන්නේ. අපේ දරුවන් සඳහා අපි අපේ ජීවිතය සාර්ථක කරගන්න, ජීවිතය නිවැරදි කරගන්න අපේ දරුවන් සඳහා මඟ පෙන්වන වැඩසටහන තමයි ජයමග ළමා වැඩසටහන. ඉතින් අදත් සුපුරුදු පරිදි මාත් එක්ක මේ සත්කාරය සිද්ධ කරන්නට සම්බන්ධ වෙලා ඉන්නේ අපේ දරුවන් දැන් හොඳට හඳුනන, අපේ වැඩිහිටියන්ගේ ගෞරවාර්ථයට පත්වෙච්ච අපේ තිස්ස ජනනායක මැතිතුමා. අපි හැමදාමත් සර් කියලා කතා කරන, වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරයෙක් විදිහට අපිට සලකන්න පුළුවන්කම තියෙන, බොහෝ ඇසූ පිරූ තැන් ඇති. සර් දන්නවනේ ඇසූ පිරූ තැන් ඇති කියලා කියන්නේ බහුශ්‍රృత භාවය. ඒ වගේ මේ ළඟදී අපේ දරුවන්ට ආදර්ශයක් වෙන්න අපේ ගුරුතුමා ගැන ඉතින් මම ටිකක් කියන්න බෑ කොහොමද. එක පිරිසක් මාත් එක්ක සාකච්ඡා කර ඉන්න වෙලාවක බොහෝම ගෞරවයෙන් ඔබතුමා ගැන කතා කරා. මේක කියන්නේ අපේ සර්ව පොඩ්ඩක් උඩින් අරගෙන තියන්න නෙවෙයි. මේක ඇත්තක් හින්දා. ස්වාමීන් වහන්සේ නමක් විදිහට අපි ඇත්ත කතා කරන්න ඕනේ. දන්න දේ කියලා දෙන්න සරලව, තේරෙන විදිහට, හැමෝටම තේරෙන විදිහට දන්න දේ කියලා දෙන්න දක්ෂතාවයක් තියෙන සහ බොහෝ දේවල් හරියටම දැනගෙන කියන ගුරුවරයෙක් විදිහට විශ්වාසය දිනාගෙන තියෙනවා. මං හිතන්නේ සර් අපි මෙතනින්ම මේ දරුවන්ට පණිවිඩයක් දුන්නොත් හොඳයි කියලා. අපේ ළමා වැඩසටහන අපි ආරම්භ කරන්න මත්තෙන් මේ මමත් උත්සාහ කරනවා හැම වෙලේම. මොකද ලෝකයේ තියෙන හැමදේම හේතුඵල ධමයක්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. අද කාලේ සමහර දේවල් තියෙනවා අපේ මිනිස්සු හේතු ගැන හොයන්නේ නැතුව ඵලය දිහා විතරක් බලාගෙන කටයුතු කරන ස්වභාවයක් තියෙනවා. අපේ දරුවෝ මේකට ගොදුරු වෙලා තියෙනවා කියලා මට හිතෙනවා සර්. ඒ මොකද එහෙම ගොදුරු වෙලා තියෙනවා කියලා කියන්නේ ඇත්තටම කියනවා නම් බෞද්ධයෙක් විදිහට බුදුරජාණන් වහන්සේ ලෝකයේ තියෙන හැම දෙයකටම හේතුව දේශනා කරලා තියෙන හින්දා මට පෞද්ගලිකව ලොකු අභිමානයක් තියෙනවා. මට පෞද්ගලිකව ලොකු තියෙනවා පෞරුෂයක් හදාගන්න පුළුවන් ශක්තියක්. කවුරු මොනවා කිව්වත් මට තෙරුවන් සරණ ගිහිලා තියෙන හින්දා මට ධර්මයේ තුලින් යමක් හොයාගන්න පුළුවන්. මොන දේ නැති වුණත් මට මේ තුලින් හැම දෙයකටම විසඳුම හොයාගන්න පුළුවන්. මොකද හැම දෙයකටම හේතුව ධර්මයේ දේශනා කරලා තියෙන හින්දා. මොකද හැම ප්‍රශ්නයක්ම කියන්නේ හිතක ඇති වෙන දෙයක් නේ. නැතුව මේ දැන් අපිට පැහැදිලිවම කිව්වොත් එහෙම මේ ඕනම දෙයක් ගත්තොත් දැන් මේ මුළු ශරීරය අපි දැන් ජීව විද්‍යාත්මක උත්තරයකුත් හොයාගන්න පුළුවන් මේකට. මේ මැරෙනවා කියන්නකො අපි දැන්. ඉතින් දැන් අපේ මේ කොණ්ඩේ දන්නවද මම මැරුණා කියලා? මං ජීවත් වුණා කියලා දන්නේ නැහැ. අපේ හැම දන්නවද මම මැරුණා කියලා? හරිද? මේ මුළු ශරීරයම දන්නේ නැහැ මැරුණා කියලා, වැළලුවා කියලා, ඉපදුණා කියලා දන්නෙත් නැහැ, ජීවත් වුණා කියලා දන්නෙත් නැහැ. එතකොට මේ මල ශරීරයක් එක්ක ඇත්තටම කියනවා නම් අපි ජීවත් වෙන්නේ. ඒ ශරීරය වැවෙන්නේ හිත මූලික වෙලා. හැම දෙයකටම මූලික වෙන්නේ සිත. ඉතින් මේ හැම දෙයකටම හේතුව, හිතේ ඇති වෙන සියලු දෙයට හේතුව නැති කිරීම පැහැදිලිවම දේශනා කරන ධර්මයක් තියෙද්දී අපි ඇයි අසරණ වෙන්නේ? ඇයි අපි අන්ධ භක්තියෙන් යමක් කරන්නේ? ඉතින් ඒකින්ද ඔබතුමා කතා කරන හැම දෙයක්ම හේතු ඇතුව කතා කරනවා. විද්‍යාව කතා කරනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය හැම වෙලේම මානසික තත්ත්වයන් පිළිබඳ හේතු කතා කරනවා. ඒ හේතු ඔක්කොම තියෙනවා. අපිට මොන හරි පීඩනයක් එනවා නම් ඒවට හේතු තියෙනවා. ඉතින් අපේ වැඩසටහන අපි දරුවන්ට දෙන පණිවිඩ අතරේ මේ පණිවිඩයෙන් අපි අද ආරම්භ කරොත් වහාම හොඳයි කියලා මට හිතුණා. හේතු දන්නේ නැතුව වැඩ කරන එක. උදාහරණයක් ඔය විභාග වලට යන්න ඉස්සෙල්ලා නැකත් බලන ඒවා, පෑන් වලට මතුරන ඒවා, එතකොට දේවාල ගානේ ගිහිල්ලා එක ආකාරයේ මේ වෙන පිහිට ප්‍රාර්ථනා කරන ඒවා. ඒව තුළ කොහොමද මේකෙන් විසඳුම ලැබෙන්නේ කියලා හේතුව කවුරුත් දන්නේ නැහැ. එතකොට අපි විද්‍යාත්මකව කටයුතු කරනවා නම් විද්‍යාවට ඊටාම සමාන්තරව බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැලපෙනවා. ඊටාම සමාන්තරව ගැලපෙනවා. ඉතින් ඒකින්ද අපේ දරුවන්ට අපි දිය යුතු පණිවිඩය තමන් ඉගෙන ගන්න දේ හරියටම ඉගෙන ගත යුතුයි නේද? හේතුත් එක්ක ඕන තැනක තමන්ට ඔප්පු කර පෙන්නන්න ඍජුවම, ඊටා ඍජුවම යමක් කියන්න පුළුවන් වෙන විදිහට අපි මේ ඉගෙන ගන්න දරුවන්ට දෙන්න ඕන පණිවිඩේ ඒක නේද? සර්ගේ ආදර්ශයෙන් එක දෙනවා. ඒකයි මම ඒ වගේ මාතෘකාවකින් ආරම්භ කරේ. මොකක්ද ඒ ගැන
ඔබතුමාගේ අදහස? අවසරයි අපේ හාමුදුරනේ. දැන් විද්‍යාව කියන එක එක විදිහට අර්ථ දක්වන්න පුළුවන්. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වීමෙන් පසු දේශනා කරපු දේ තමයි මට විද්‍යාව පහළ වුණා කියලා. ඒතර එතනක් තියෙනවා විද්‍යාව කියලා වචනයක්. එතකොට අපේ දූ දරුවෝ ඉගෙන ගන්නවා පාසලේදී විද්‍යාව කියලා වචනයක්. දැන් මෙතන තියෙන්නේ විද්‍යාව තුලක් තියෙන්නේ හේතුඵල සම්බන්ධතාවය පැහැදිලි කිරීම. එතකොට සමහර විට යම් දෙයක් ලෝකේ යම් සිද්ධියක් සම්බන්ධයෙන් හේතුව සහ ඵලය, ඒ කියන්නේ මේ ඵලය හටගත්තේ කුමන හේතුවක් නිසාද කියලා තමයි ඉගෙන ගන්නේ. දැන් මම පොඩි සරල උදාහරණයක් ගත්තොත් ගහක ගෙඩියක් හැදෙනවා. ගහක ගෙඩියක් හැදෙන්නේ කොහොමද? මොකක් වෙලාද? ගෙඩියක් හැදෙන්න කලින් මලක් පිපෙනවා. ඒ මලේ සිදුවෙනවා පරාගන ක්‍රියාවලියක්. පරාගන ක්‍රියාවලියෙන් පස්සේ සංසේචන ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. එහෙම සංසේචන ක්‍රියාවලිය සිද්ධ වෙලා බීජ හැදෙනවා. එතකොට මේ බීජ වටේට තමයි ඵලයක් හටගන්නේ. නැත්නම් ගෙඩියක් හටගන්නේ. එතකොට දැන් අපි උදාහරණයක් විදිහට අඹ ගෙඩියක් ගත්තොත් අඹ ගෙඩිය අපි ආහාරයට ගන්න කොටස. එහෙම නැත්නම් රම්බුටන් ගෙඩියක අපි ආහාරයට ගන්න කොටස තියෙන්නේ ඇත්තටම සත්තුන්ට ආහාරයට ගන්නම තමයි. ඊට පස්සේ දැන් අපි අඹ ගෙඩිය හෝ රම්බුටන් ගෙඩිය තියෙන ගහෙන් මව් ගහෙන් අරගෙන ඕක ගොඩාක් දුර අරන් යනවා. අරන් ගිහිල්ලා අපි ඒකේ ඵලය ආහාරයට අරන් බීජය විසි කරනවා. එතකොට ඒක හදලා තියෙන්නේ අර සතුන් ලවා මේ ගහ ප්‍රචාරණය කරගන්න. ඒක හැදිලා තියෙන්නේ. ඔව්. ඒක හැදිලා තියෙන්නේ. ඔව්. නේද? ඔව්. ස්වභාව ධර්මයේ. ස්වභාව ධර්මයේ විසින්. එතකොට එතනත් යම්කිසි කියන්නේ දැන් කවුරු හරි ඇහුවොත් මේ ගෙඩියක මේ සත්තුන්ට ආහාරයට ගන්න කොටසක් හදන්නේ ඇයි? ඒකට හේතුවක් තියෙනවා. හේතුව තමයි ඒ සත්තුන්ට ආහාරයට ගන්න කොටසක් හැදුන්නේ නැත්නම් සත්තු ඒක අරන් යන්නේ නැහැ. අරන් ගියේ නැත්නම් ඒ බීජ ටික ඒ ගහ යටම වැටෙනවා. වැටිලා පැලවෙනවා. පැලවුනහම ඒ ලොකු ගහ යට අර පෝෂක පසේ අඩුයි. ඇයි? එයා උරාගෙනනේ. ඒතර පොඩි පැල වලට උඩට මතුවෙන්න හැකියාවක් නැහැ. දැන් ගහට ඕනි ඒ ඉන්න තැන ඉඳන් ගොඩාක් ඈතට ව්‍යාප්ත වෙන්න. ඉතින් ඒක නිසා තමයි අර ඵලයක් හදලා තියෙන්නේ. ඵලයක ආහාර ගබඩා කරලා තියෙන්නේ සත්තුන්ගේ ආහාරය සඳහා. ඒතර මේ ස්වභාව ධර්මය තුල බැලුවහම හැම දෙයකටම හේතුවක් තියෙනවා. දැන් මෙහෙම වෙන්නේ ඇයි කියලා ඇහුවොත් ඒකට හේතුවක් තියෙනවා. ඒතර මේ විද්‍යාවේදී කරන්නේ අර ඒ හේතුව හොයා යන එක. හැබැයි සමහර අවස්ථාවලදී මට හිතෙනවා විද්‍යාවට වැරදිච්ච තැනුත් තියෙනවා. වැරදිලා කියලා කියන්නේ මේ හේතුව හොයලා තියෙන විදිහ වැරදි. සමහරට මේ විද්‍යාවේ දකින හේතුව නෙමෙයි වෙන්න පුළුවන් හේතුව. එතකොට සමහර විට යම් සංසිද්ධියක් පැහැදිලි කරනකොට මම මීට කලිනුත් මේ උදාහරණය ගත්තා. දැන් කනෙන් ඇහෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරනකොට විද්‍යාවේ පැහැදිලි කරන විදිහයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පැහැදිලි කරන විදිහයි ඒ දෙක වෙනස්. ඒ දෙක වෙනස්. එතකොට දැන් සමහර අය හිතනවා මේ බුදුදහම විද්‍යාත්මකයි කියලා කියන්නේ මේ විද්‍යාවේ කියපු දේම බුදුදහමේ කියවෙනවා කියන එක ඒක සමානමයි කියන එක නෙමෙයි. ක්‍රමවේදය සමානයි. ඒ කියන්නේ බුදුදහමේදී හොයන්නේත් හේතුව සහ මේ ඵලය ඇති වෙන්න හේතුව මොකක්ද කියලා. විද්‍යාව කියන්නේත් මේ ඵලය ඇති වෙන්න හේතුව මොකක්ද කියලා. හැබැයි ඒ දෙකේදී අර විද්‍යාවෙන් හොයාගත්ත විදිහයි බුදුදහමෙන් හොයාගත්ත විදිහයි වෙනස් වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට දැන් කනෙන් මම හිතන්නේ ඔබ වහන්සේක ගොඩක් පැහැදිලි කරන්න පුළුවන්. දැන් කනෙන් ඇහෙන එක කෙරෙහි විද්‍යාවේදී හිත සම්බන්ධ කරන්නේ නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ කනෙන් ඇහිම කෙරෙහි හිත සම්බන්ධ කරනවා. ඒතර ඒ කියන්නේ හිත නැත්තම් ඇහෙන්නේ නැහැ. ඉතින් අපිට දැන් තේරෙනවා ඔව් හිත නැත්තම් ඇහෙන්නේ නැහැ තමයි කියලා. ඒතර අර විද්‍යාත්මකයි කියන විදිහ කියවෙන්නේ මට නම් හම්බ වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ තමයි කියන්නේ මේ අදාළ ඵලයට හේතුව හරියටම පැහැදිලි කරලා තියෙන්නේ. ඒතර මේ දෙක සමානව යන්නේ අර ක්‍රමවේදය සමානයි. ඒ කියන්නේ විස්තර කරන විදිහ අසමානයි වෙන්න පුළුවන්. දෙකේදිම කරන්නේ හේතුව සහ ඵලය හොයන එක. ඉතින් අර දැන් අපේ වර්තමාන දරුවන් අපේ ස්වාමීන් වහන්සේ මේ කවුරු හරි කිව්වට නිකන් අන්දානුකරණයෙන් විශ්වාස කරන પરම්පරාවක් දැන් නැහැ. මොකද මොන හරි කියපු ගමන් ඒගොල්ලෝ හොයනවා.
ඉන්ටර්නෙට් එක තියෙනවා. ඒකට ගිහිල්ලා හොයලා තොරතුරු හොයලා මේ එහෙම හොයලා Tamanට ප්‍රත්‍යක්ෂ වුණොත් විතරයි පිළිගන්නේ. ඒක හරිම වටිනා කාරණා. හරිම වටිනා කාරණයක්. අර බොහෝ පරම්පරා දැන් අපි සමහර වෙලාවට කියනවානේ මේ දැන් හැදෙන පරම්පරාව හොඳ නෑ අර එහෙම කියලා. මම නම් ඒ තරම් ඒක දකින්නේ නෑ. ඕනෑම පරම්පරාවක එහෙම අය ඉන්න ඇති. ඔව් මම හිතන්නේ නරක දේ වැඩිපුර ඉස්මතු වෙලා පේනවා. නරක දේ වැඩිපුර ඉස්මතු වෙලා පේනවා. මොකද නරක දේ මාධ්‍ය ඔස්සේ මේ මිනිස් ජනගත වෙනවා වැඩි වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් දැන් මම පොඩි උදාහරණයක් ගත්තොත් මගේ කාලේදී උසස් පෙළ ළමයි ගත්තොත් ඒ අය අතර සිගරට් බීපු ප්‍රතිශතයයි දැන් උසස් පෙළ ළමයි අතර සිගරට් බොන ප්‍රතිශතයයි සෑහෙන්න අඩුයි. සෑහෙන්නම අඩුයි. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක්නේ. අපි හැම වෙලාවෙම මේ පරම්පරාව හොඳ නැහැ නරකයි කියලා වගේ තමයි මට නිතරම වගේ ඇහෙන්නේ. ඇත්තටම එහෙම එකක් නැහැ. නරක ප්‍රමාණය ඉස්මතු වෙනවා වැඩි. ඉතින් ඒක නිසා මං හිතනවා දැන් ඉන්න මේ නූතන පරම්පරාවේ දරුවන් යමක් කවුරු හරි කිව්වට එකපාරට ගන්නෙ නැහැ. ඒක විමර්ශනය කළා එහෙම තමයි ගන්න. ඉතින් ඒ නිසා මටත් හිතෙනවා දැන් මේ ධර්මයේ තියෙන බොහෝ දේවල් ඒ දරුවන්ට අපිට හරියටම දෙන්න පුළුවන් නම් හරියටම පැහැදිලිව විද්‍යාත්මකව ඔවුන් ඒක පිළිගන්නවා. සමහර දේවල් පිළිබඳව සාකච්ඡා කරොත් මම හිතන්නේ අපේ දරුවන්ට විශ්වාසය ඇති කරවන්න පුළුවන්. අපේ මේ වැඩසටහනේ මුඛ්‍ය පරමාර්ථයත් බුද්ධ ධර්මයේ කොයිතරම් ප්‍රායෝගිකව අපේ ජීවිතවලට එකතු කරගන්න පුළුවන්ද කියලා අර ගතානුගතික මේ නිකම් මේ කතන්දර කටපාඩම් කරගෙන නැත්තම් මනසට සම්බන්ධ කරගන්න නැතුව අපි ඒවට නිග්‍රහ කරනවා නෙවෙයි ගතානුගතික කියලා. නමුත් අපි ධර්මයෙන් ඈත් වෙන්න හේතු වුණාස මෙන්න මේ නිකන් බුද්ධ ආගම කියන එක විද්‍යාවක් නොවේ. දැන් අපිට තිබ්බන ඉස්සර විෂයන් අපි අත්ත කතා කරමුකෝ. ඉගෙන ගන්න කාලේ වෙනකොට අපිට තිබුණා එක කාල පරිච්ඡේද. ඒ කාල පරිච්ඡේද වලදී ගණිතය විද්‍යාව වගේ කාල පරිච්ඡේද වගේ නෙවෙයි බුද්ධ ධර්මය සිංහල සමාජ අධ්‍යයන වගේ කාල පරිච්ඡේද වල අපි කල්පනා කරනවා මේ පීරියඩ් එක පොඩ්ඩක් කට් වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔක පොත බලා ගන්න එකනේ තියෙන්නේ කියලා. එතකොට ඔය ලියලා පාඩම් කරගන්න එක ලියලා පාඩම් කරගන්න ඉතින් කාට හරි නෝට් එක හදලා දෙන්න කියලා හරි කියන අවස්ථා තියෙනවා. නමුත් බුද්ධ ධර්මය කියන්නේ එහෙම එකක් නෙවෙයි. එහෙම සංකල්පයක් අපිට ඇති උනේ බුද්ධ ධර්මයේ පිළිබඳව ඒ වගේ අදහසක් ඇති වෙන විදිහේ විෂය මාලාවක් එදත් තිබුණා අදත් තියෙනවා. බුද්ධ ධර්මයේ පිළිබඳව තියෙන විෂය මාලාව. ඉතින් අපේ දරුවන්ට මේක චුට්ටක් වෙනස්සට සංකල්ප ටිකක් ඇතිකරන්න තමයි අපි මේ වැඩසටහන නිර්මාණය කරගන්නේ. ඒක තමයි මේකේ තියෙන වටිනාකම. අපේ සර් දැන් ඔය ධ්වනි තරංගය පිළිබඳව මට හම්බුණා මේ ඔබතුමාගේ මට විද්‍යාත්මක පැත්ත ඕනේ. ධර්මයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. ඒ කියන්නේ ශබ්දය දැන් අර ශබ්දය ගැන කතා කරපු හින්දා අපේ දරුවන්ට විශ්වාසය ඇති වෙන්න මේ බුද්ධ ධර්මයේ තුල අභිධර්මයේ සඳහන් කරනවා පැහැදිලිවම එක තැනක ඇති වෙන ශබ්දය ගමන් කරන්නේ නැහැ කියලා. එතන තියෙන අංශු චලනය වෙනවා කියලා. ඒ අංශු මේ කියන්නේ මේ චලනය කියන්නේ එතන අංශු තියෙන ඇවිස්සෙනවා වගේ කියන්නේ. අන්න ඒ වගේ චලනයක් සිද්ධ වෙනවා. ඒ අංශුවේ කම්පනයක් කියමුකෝ. ඒ කම්පනය ඊට මෙහා තියෙන අංශුවට කම්පණය වෙනවා. ඔය විදිහට ඇවිල්ලා ඒ ක්‍රමයටයි මේක එන්නේ මේ අංශු තුලින් එන්නේ කියලා අභිධර්මයේ තියෙනවා. හරි. ඊට පස්සේ සඳහන් වෙනවා. එතකොට දැන් මොකද දැන් අපි දැන් ඔය මමත්වය ගොඩනැගෙනකොට මේ අරහේ තිබ්බ શબ્දේ මං එහාට શબ્දයක් දැම්මා වගේ කියලානේ කතා කරන්නේ. ඉතින් මේක එහෙම නෙවෙයි. මේ අන්තිමට ධර්මානුකූලව සඳහන් වෙනවා. අන්තිමට කන අසලම තියෙන. හරිද? එතන කියන්නේ සෝත ප්‍රසාදය කියලා. සෝත ප්‍රසාදයේ අසලම තියෙන අංශුවේ කම්පනය තමයි ඔබට ඇහෙන්නේ. ඒකෙදි සඳහන් කරනවා අතරින් ඉඳන් මෙතෙන්ට එද්දී අර ඇතිවෙච්ච શબ્දේ නෙවෙයි කියන එක මේ. හරිද? ඇතිවෙච්ච શબ્දේ නෙවෙයි කියන එක මේ ඊට ගොඩක් වෙනස් එකක් තමයි ඇහෙන්නේ. ඒතර කොහොමද මේ ලෝකය ගැන විශ්වාසය තියන්නේ කියන ගැටලුව තමයි අපිට මේ ලෝකය ගැන මගේ ආත්මය කියලා අපි සම්පූර්ණයෙන් අරගෙන තියෙන සියල්ල නැතිකරන්න තමයි නැති කරන්න නෙවෙයි නැති දෙයක් තියෙනවා කියලා අපිට තේරලා තියෙන්නේ. ඔන්න ඔය ධ්වනි තරංගය ගැන ඔහම කතා කරපුවාම බැරි වෙලාවක්වත් රික්තකයක් මේක හරහා තිබුණොත් බුද්ධ ධර්මයට අනුවත් ඒක එන්න බෑ. ඉතින් ඒ වගේ බලපුවාම අන්තිමට මේවා ගැලපෙනව නේද? අනිවාර්යයෙන්ම ගැලපෙනවා. ඔය අපේ හැමදෙරෝ පැහැදිලි කළා වගේ දැන් කනේ මේ තියෙනවා මේ පොඩි අස්ථි කෑලි තුනක්. දැන් මේක කම්පණය වෙනකොට ඒකට අනුව ඊළඟ එක කම්පණය වෙනවා. ඒක කම්පණය වෙනකොට ඒකට අනුව ඊළඟ එක කම්පණය වෙනවා. ඊට පස්සේ තියෙනවා තරලයක්. එතකොට ඒ තරලයේ කම්පන ඇති වෙනවා. ඒ අංශු වල කම්පනය හරහා තමයි ඇත්තම කියන්නේ ඒකෙදි මේ කම්පනය සම්ප්‍රේෂණය වෙනවා කියලා. ඒ කියන්නේ දැන් අර මෙතන තියෙන හඬ මෙතෙන්ට යනවා නෙමෙයි මෙතන හඬ ඇති කරපු එකෙන්
අර ඒ ඇතිවන කම්පන සම්ප්‍රේෂණය වෙනවා එකින් එකට මාධ්‍යයට. එහෙම තමයි යන්නේ. ඉතින් අර එහෙම වෙලා දැන් අපි දැන් මේ වගේ මැදිරියක ගත්තොත් එහෙම අර මේ දෙක මැද අපි හිතමුකෝ වායු අවකාශයක් තිබ්බොත් වායු අණු ළඟ නැහැ. වායු වල ස්වභාවය තමයි ගොඩ ඈතින් තියෙන්නේ. එතකොට එහෙම වුණාම අර අංශු මේ අංශුවේ කම්පනය ඊළඟ අංශුවට කම්පනය කරන්න මේ ඉඩකඩ අඩුයි. එතකොට අර සද්ද එළිය තියෙන සද්ද ඇතුළට එන එක අඩු වෙනවා. ඉතින් ඒක තමයි එහෙම වෙලා තියෙන එක. දැන් මේ ප්‍රායෝගිකව ගත්තොත්. ඉතින් ඒක නිසා දැන් එහෙම මේ බුදුරජාණන් වහන්සේ එහෙම පැහැදිලි කරලා තියෙනවා නම් ඉතින් අන්න ඒ වගේ තැන්වලදී මේ විද්‍යාවේ පැහැදිලි කිරීමත් බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීමත් සමාන වෙන අවස්ථා තියෙනවා. හැබැයි සමහර අවස්ථාවල වෙනස් වෙන අවස්ථාත් තියෙනවා. ඒකට හේතුව විද්‍යාව කියලා කියන්නේ පෘථග්ජන මිනිසුන් විසින් හේතු පැහැදිලි කරන දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේ හේතු පැහැදිලි කරන්නේ ඊට වඩා ගොඩක්. ඔව් ඒකදී ඔය වෙනස කියන එක වෙන මෙහෙම මට කියන්න පුළුවන් සර් ඒ වෙනස දැනෙන්න හේතුව. දැන් මම ඔකට කියන්නේ දුම්හිඳ ඇල්ල කියලා. දුම්හිඳ ඇල්ල අපිට පේන විදිහක් තියෙනවා. ඒ පේන විදිහට අපි කියන දුම්හිඳ ඇල්ල කියලා. සැබෑවටම මට පුළුවන්ද දුම්හිඳ ඇල්ලෙන් කෑල්ලක් ඉතින් දැන් දුම්හිඳ ඇල්ල කියන්නේ ඉතින් වතුරනේ. මම බෝතලයකට දාගෙන ගෙදර අරන් ඇවිල්ලා කියනවා මෙන්න මම දුම්හිඳ ඇල්ලෙන් කෑල්ලක් ගෙනාවා කියලා. හරිනේ ඉතින්. ඒක පුළුවන්ද කරන්න? ඒකේ සැබෑවට තියෙන්නේ වතුර. ඒතර වතුර ගැන යම්කිසි කෙනෙක් දැන් දුම්හිඳ ඇල්ල අධ්‍යයනය කරනවා කියලා අධ්‍යයනය කරනවා නම් අධ්‍යයනය කරන්න තියෙන්නේ වතුර ගැන. හරි වැඩි තමයි ඒක කියන්නේ. එතන තියෙන කුඩාම ඒකකේ වතුර. ඒ වතුර පේන හැඩයට තමයි අපි දුම්හිඳ ඇල්ල කියලා කියන්නේ. එතකොට අන්න ඒ දුම්හිඳ ඇල්ලේ හැඩේ අර්ථ දක්වන්න ගියාම බුදුරජාණන් වහන්සේ ඒක අර්ථ දක්වලා නැහැ. ඒක අවශ්‍ය නැහැ. පරමාර්ථ ධර්ම ටික තමයි අර්ථ දක්වලා තියෙන්නේ. පරමාර්ථ කියලා කියන්නේ කුඩාම ඒකකය. එතකොට අර ලොකු දේවල් පිළිබඳ ඒ තරම් අවශ්‍යතාවයක් නැහැ. එතනදී එන්න ඒ වාගේදී සමහර වෙලාවට වෙනස්කම් තියෙන්න පුළුවන්. අනිත් එක අපිට ඉතා පැහැදිලි මෙන්න මෙහෙම දෙයක් සර්. මම මේක කියන්නේ ආඩම්බරයෙන්. බුදුරජාණන් වහන්සේ හේතුඵල දහම විදිහට යමක් දේශනා කරලා තියෙනවා නම් මානසික තත්ත්වයන් ගැන. නැත්තම් කොහේ හරි තැනක. අද වෙනකන් ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු කරගන්න කාටවත් බැරි වුණා. ඒක කරන්නට බෑ. නමුත් අපි දන්නවා විද්‍යාවේ සමහර දේවල් කාලෙන් කාලෙට වෙනස් සමහර විශාල න්‍යාය ධර්මයන් සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙලා තියෙනවා. ඉතින් එහෙම දෙයක් බුද්ධ ධර්මයේ සිද්ධ වෙලා නැහැ. ඒකත් එක්ක අපිට ඉතා පැහැදිලිතාවයක් තියෙනවා මේ පිළිබඳව. ඒ කියන්නේ බුද්ධ ධර්මයේ පිළිබඳව. අනිත් එක තමයි මම දකින තව දෙයක් තියෙනවා. විද්‍යාවේදීත් ගණිතයේදීත් යම් අපේ දරුවෝ හොඳටම දන්නවා අනුමාන තියෙනවා. ඔව්. ඒ කියන්නේ උපකල්පන තියෙනවා. මම හිතන්නේ මම මේ කිව්වට කමක් නැහැ කියලා. ඒ කියන්නේ අපි හිතුවොත් අපි යම් දෙයක් සිද්ධ වීමේ සම්භාවිතාව මේකයි කියලා අරගෙන යමක් ගොඩනගනවා. ඒක එහෙම නොවෙන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. ඉතින් ඒ වගේ තැන්වලදී තමයි මම හිතන්නේ සමහර අසාර්ථක වීම ෆේලියර්ස් කියලා කියන්නේ. නොහිතන අසාර්ථක වීම සිද්ධ වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව මොකද බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන නිවන් දැකීම සඳහා අවශ්‍ය කරන ධර්මය. දුක් නැති කිරීම සඳහා අවශ්‍ය කරන ධර්මය. එන්න ඒ දේශනා කරලා තියෙන මානසිකත්වයන් පිළිබඳව අපි අපේ දරුවනේ හරියට අධ්‍යයනය කරන්න කියලා මම කියනවා. එහෙම අධ්‍යයනය කළොත් කිසිමම අඩුපාඩුවක් නැතුව අපිට එන මානසිකව තියෙන ගැටලු සහගත තත්ත්වයන් මම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා දැන් ඒ මානසික තත්ත්වයන් තියෙන සියලු ගැටලුකාරී තත්ත්වයන් අපිට සම්පූර්ණයෙන්ම අයින් කරගන්න පුළුවන්කම තියෙනවා. ඔව් ඒතකොට ගොඩාක් අවස්ථාවලදී දකින්න ලැබෙන දෙයක් තමයි අපේ දරුවන් විවිධ ප්‍රශ්නවලට මේ සමාජ ක්‍රමය තුළ පාසල තුළ හිතට තමන්ගේ යාළු මිත්‍රාදීන් එක්ක කටයුතු කරද්දී නෑදෑයෝ එක්ක කටයුතු කරද්දී ගෙදර පරිසරයේ කටයුතු කරද්දී විවිධ ගැටලු ඇති වෙනවා. විවිධ මානසික පීඩන තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ හිත පිළිබඳව උගන්වලා තියෙන දේ ඔබට හොඳින් අධ්‍යයනය කරලා තියෙනවා නම් විද්‍යාත්මකව පැහැදිලිව ආන්න එතකොට ඔබට පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ ධර්මය තුලින් ප්‍රායෝගිකව ඔබේ ජීවිතයේ ඇතිවන ගැටලු ටික විසඳගෙන සතුටින් නිදහසේ ජීවත් වෙන්න. ඉතා නිදහසේ ජීවත් වෙන්න. හැම දෙයකටම හේතු හොයාගෙන මම හිතන්නේ මේ වෙනකන් අපි කතා කරපු අපේ ජයමග ළමා වැඩසටහනදී කතා කරපු දේවල් ප්‍රායෝගිකව අපේ දරුවෝ අධ්‍යයනය කරා නම් මම හිතන්නේ
ගොඩාක් ප්‍රශ්න විසඳෙනවා කියලා. මම හිතන්නේ වැඩසටහන ආරම්භයේදීම සමහරක් කට්ටියට බලා ගන්න පුළුවන්කමක් නැති වෙන්න ඇති වැඩසටහන. ඒක නිසා වෙන්නම සර් මම හිතන්නේ අපි චුට්ටක් කතා කරමු ටික මුල් ටික මතක් කරොත් හොඳයි කියලා. අපි කලින්ම කතා කරා ළමයෙකුට අරමුණකට යන්න ඒ ළමයා පැහැදිලිවම හැම කෙනෙකුටම පළවෙනියෙන්ම ළඟාවිය හැකි අරමුණක් ඇති කරගන්න කියලා. ඒක සාධාරණ අරමුණක් වෙන්න ඕනේ, යහපත් අරමුණක් වෙන්න ඕනේ. Tamanට ළඟාවිය හැකි. එතනත් මම හිතන්නේ ගොඩක් දේවල් හිතන්න තියෙනවා සර්. දැන් මම මෙහි ඉඳන් අරමුණු කරොත් එහෙම මම මැරෙන්න කලින් කොහොම හරි ඇමරිකාවේ ජනාධිපතිතුමා වෙනවා කියලා. මම හිතන්නේ තමන්ට තියෙන විභවය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ කියන්නේ අපි යා හැකි දේ පිළිබඳව පළවෙනියෙන්ම තමන්ට තියෙන හැකියාවන් තුල අපිට යා හැකි ප්‍රමාණය. අන්න යා හැකි ප්‍රමාණය තේරුම් ගන්න ඕන අරමුණක් ඇති කර ගනිද්දී. ඉතින් එතකොට තමයි නැත්තම් වෙන්නේ ටික කාලෙකින්ම මේ අරමුණ සුණු විසුණු වෙලා යනවා. ඉතින් ඒ ගැන තමන්ගේ නිවැරදි විනිශ්චයක් තියෙන්න ඕන අරමුණක් ඇති කරගත්ත. ඒකින්ද අරමුණ සමහර වෙලාවට අපි අර ප්‍රස්තාව වල කියන්නේ දැන් දොඩම් ගොඩ බදාගත්තා වගේ කියලා. ඒ කියන්නේ අපි ඒක අල්ලගන්නකොට ඒක යම් අපිට ගැළපෙන අපිට එතෙන්ට යාගන්න පුළුවන්ද කියන දැන් මේක හරි සියුම්වම කල්පනා කරන්න ඕනි. දැන් සමහර දරුවෝ හිතනවා උසස් පෙළ දැන් සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්න අරමුණක් ඇති කරගන්නවා. සමහර අය ඇති කරගන්නවා ලංකාවේ පළවෙනියා වෙන්න. එතකොට ලංකාවේ පළවෙනියා වුණත් විශ්වවිද්‍යාලයට යනවා. සමහරට ලංකාවේ 250 වෙච්ච එක්කෙනත් විශ්වවිද්‍යාලයට යනවා. නමුත් අර යම් කිසි කෙනෙක් පළවෙනියම වෙන්න ඕනි කියලා අදහසක් ඇති කරගන්නවා නම් ඒ පළවෙනියා වීමට තියෙන්නේ කොයිතරම් අමාරු ඉලක්කයක්ද කියන එක තේරුම් අරගෙන ඒක Tamanට දරා ගන්න පුළුවන් ඉලක්කයක්ද කියන අරමුණක්ද කියන එක ගැන අවබෝධයෙන් තෝරාගත්තේ නැතොත් සමහරට Taman ඒකෙන් ඉච්ඡාබංගත්වයට පත් වෙන්න පුළුවන්. ලොකු පීඩනයකට පත් වෙලා සමහරට ඒ වගේ අය විභාගයේ අසමත් වෙන අවස්ථාත් අපි දැක්කා. එහෙම අවස්ථාවක් තියෙනවා. අන්තිමට අනිත් අය තරම්ව සාර්ථක නැහැ. ඒ මොකද අරක තුල ඇති වෙන ඒකට ධර්මයේ කියන්නේ උද්දච්චය. කියන්නේ නොසන්සුන්කම. මට මේක කරගන්න බැරි කියලා නොසන්සුන් වෙනකොට එයාට තිබ්බ ටිකවත් කරගන්න බෑ. අර ගමේ කතාවක් තියෙනනේ කොරස් කටි අත දා ගන්නත් බෑ හදිස්සි වුණොත් කියලා. ඒ වගේ. ඉතින් ඒකින්ද මේ අරමුණ තෝරා ගැනීමේදී ඉහළ ඉලක්කවලට අරමුණු තියන්න පුළුවන්කම තියෙන අය ඉන්නවා. තමන්ගේ හැකියාවන් තමන් උරගා බලන්න ඕනේ. මේ වෙනකොට මම සාමාන්‍ය පෙළදී මම ඇති කරගත්ත දක්ෂතාවය. ඇත්තටම ලංකාවේ පළවෙනියා වෙනවා කියන එක මට හිතෙනවා මේක අත්‍යවශ්‍ය දෙයක් නෙවෙයි කියලා. මෙහෙම අරමුණු ඇති කර ගැනීම මෙහෙම අරමුණු ළමයි තුල ඇති කර ගැනීමේ අත්‍යවශ්‍යතාවයක් නැහැ. නමුත් සමහර වෙලාවට දෙමව්පියෝ එහෙම ඇති කරනවා. පළවෙනි 10 දෙනා අතරටවත් එන්න ඕනි. පන්තියේ පළවෙනියා වෙන්න ඕනි. 10 වෙනියන්ගෙන් පල්ලහැට යන්න බෑ. ඒ වගේ ඒ කියන්නේ ඇත්තටම මම කියන්නේ විභාගයේ සමත් වෙලා උසස් අධ්‍යාපනයට යන්න පුළුවන් නම් වෙනියා කවුද කියන එක අදාළ වෙන්නේ නැහැ. මේක හොඳට පැහැදිලි කරගන්න පුළුවන් කාරණාව මෙතන පැටලිල්ලක් තියෙනවා. උසස් අරමුණු ඉහළ අරමුණු ජීවිතේ තියන්න ඕනේ. ඔව් ඒක ගැටලුවක්. එතකොට දැන් ඔන්න පරස්පරයක් එනවා. අපේ දරුවෝ තේරුම් ගන්න වෙනවා. අන්න එතන තමයි උතන පරස්පරය. මොකද්ද කරන්නේ? කරන්නේ මෙහෙමයි. ලංකාවේ පළවෙනියා වෙන්න අරමුණු තියා ගන්න ඕන නම් හැබැයි කුමන අරමුණක් කෙරෙහිවක්වත් අධික තණ්හාවක් තබා ගත යුතු නැහැ. ඔන්න ඒ තණ්හාව. ඒ කියන්නේ මේක නැති වුණොත් මම මැරෙනවා වගේ එකක් තමයි තණ්හාව කියලා කියන්නේ. මේක නැතුව මට බෑ. සැලසුම් තියෙන්න ඕනේ, බලාපොරොත්තු තියෙන්න ඕනේ ධර්මානුකූලව. දැන් බුදුරජාණන් වහන්සේට සැලසුමක් තිබ්බනේ සර්. සැලසුමක් තිබුණා. මාරයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා බුද්ධත්වයට පත් වෙලා කෙටි කාලයකින් පිරිනොම් පාන්න කියලා. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මගේ සිව්වණක් පිරිස වික්ත විනීත විශාරද බහුශ්‍රත ධර්මදර ධර්මයන්හි පිහිටි අනුධර්මයන්හි පිහිටි ගුරුවරයාගෙන් අසාගත් දේ කියන දේශනා කරන විභජනය කරන අර බෙදලා බලන. හරිද? එහෙම පරමත ධර්මයෙන් විසඳන මේ අද කාලේ කොච්චර ගැලපෙනවද කියලා අනුන්ගේ මත තියෙනවා නම් ඒවා ධර්මයෙන් විසඳන්න පුළුවන්කම තියෙන ප්‍රාතිහාර්යයක් ලෙස ධර්ම දේශනා කරන පිරිසක් බිහි වෙනතුරු මම පිරිනොම් පාන්නේ නැහැ. අරමුණක් තියෙනවා. සැලසුමක් තියෙනවා. හැබැයි මේක තුල මේක කරගන්න බැරි වෙයි කියලා විඳීමක්, වේදනාවක්, මේක හින්දා නිකන් පිස්සු වැටීමක්. හරිද? මේක කර ගැනීම පිළිබඳ තද කලබලයක්. කෙටියෙන් කියනවා නම් හිත රිදීම මාත්‍රයක්වත් නැහැ. එතකොට අපි ඒව ආදර්ශයට ගන්න වෙනවා.
අපි සැලසුම් හදාගන්න ගියාම ඒ සැලසුම හින්දම නොසන්සුන් වෙනවා නම් ඒ සැලසුම ඒ අරමුණ තියෙනවට වැඩිය හොඳයි නොතියන එක. ඒක තමයි අර සර් කිව්වේ විභාවය තමන්ගේ විභාවය තේරුම් ගන්න කියලා. ගෙම්බා පිම්බුවාට පිපිරෙනවා මිසක් හරියන්නේ නැහැ. ඕක තමයි උදාහරණය. නේද? එතකොට අපි අපේ තරම දැනගෙන මට යා හැකි ඉලක්කය. මට යා හැකි ඉලක්කය හරියට නිවැරදිව තමන්ගේ ශක්තියින් දැනගෙන ඇති කර ගන්න පුළුවන්. මට ඇත්තටම පැහැදිලි නම් අතිශෝක්තියක් නැතුව ලංකාවේ පළවෙනි වෙන්න පුළුවන් මට ඒක උනත් එකයි නැතත් එකයි. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම වෙනවා. අන්න එහෙම සංසුම් මනසකින් පුළුවන් නම් ඒකට ඉදිරිපත් වෙන්න සැලසුම් සහගතව යන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව්. ඒ කියන්නේ එකෙන් අදහස් කරන්නේ මට යම්කිසි ඉලක්කයක් තියෙනවා. මම මේ ඉලක්කයට යන්න උත්සාහ කරනවා. හැබැයි ලැබෙන දේ සතුටින් බාර ගන්නවා කියන එක. දැන් අපිට ඕකේ දරුවන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අර අන්තිම කෑල්ල බෑ. ලැබෙන දේ සතුටින් නම් බාර ගන්න බෑ. පළවෙනියා නොවුනොත් නම් මම බෙල් වල දාගෙන මැරෙනවා. එහෙම වෙන අවස්ථාවක් තියෙනවා. වටින ළමයි නැති වෙනවා නිකන්. ඔව් වටින ළමයි නැති වෙනවා එහෙම. ඒක ඉතින් හරිම කනගාටුදායක දෙයක්. මොකද ඒ අපේ මුළු සමස්ත ජීවිතයක් එක්ක ගත්තහම විභාගයක් සමත් වීම කියලා කියන්නේ ජීවිතේ එක දෙයක් පමණයි. මොකද සමහර අය ඉන්නවා මට හම්බෙලා තියෙනවා විභාග අසමත් වුණාට ජීවිතේ ගොඩාක් දේවල් සමත් වෙලා තියෙනවා. සමහර අය ඉන්නවා විභාග ගොඩක් සමත් වුණාට ජීවිතේ සමහර දේවල් අසමත් වෙලා තියෙනවා. කියන්නේ මුළු ජීවිතයත් එක්ක සලකනකොට විභාගය කියලා කියන්නේ ඒක එක දෙයක් පමණයි. ඉතින් අපි මේ ඔබට කතා කරන්නේ බුදුදහමේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනයත් එක්ක කොහොමද ඔබ හිත හදාගෙන ඒ හිත සකස් කරගන්නේ කොහොමද කියන එක ගැන තමයි අපි කතා කරන්නේ. විශේෂයෙන්ම මේක ඔබේ අධ්‍යාපන කටයුතු වලදී බෞද්ධ දර්ශනයට අනුව බුදුරජාණන් වහන්සේගේ දර්ශනයට අනුව කොහොමද මේ ඇතිවෙන ගැටලුකාරී අවස්ථා කළමනාකරණය කරගෙන පැහැදිලි දැක්මක් ඇති කරගන්නේ කියන එක. ඉතින් මේකදී අපි කිව්ව දේ තමයි අරමුණක් ඇති කරගන්න ඕනේ. මොකද අරමුණක් නැතුව අපිට කිසි දෙයක් කරන්න බෑ. දැන් අපි ඊයේ අරමුණු කරන්න ඕනේ අද මේ සාකච්ඡාව කරනවායි කියලා. එතකොට ඒ ඊයේ තමයි අපේ අරමුණ සකස් වෙන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලය තමයි අද අපි මේ සාකච්ඡාව පවත්වාගෙන යන්නේ. ඒතර අරමුණක් නැතුව කෙනෙකුට යමක් කරන්න බෑ. අරමුණ කියන එක අත්‍යවශ්‍යයි. එනත අරමුණක් ඉලක්කයක් අත්‍යවශ්‍යයි ජීවිතේ මිනිසෙකුට. ඊට පස්සේ මේ අරමුණ වෙත ගමන් කරන්න අපිට වැඩපිළිවෙලක් අවශ්‍යයි. අරමුණක් තිබූ පමණින් මේක සාක්ෂාත් කරගන්න හම්බ වෙන්නේ නැහැ. එතකොට අර කියන්නේත් අර මේ සිහින තියෙන්න ඕනේ. සිහින සැබෑ වෙන්නේ ඒ ගැන තියෙන කැපවීමෙන්. කැපවීම මත. එතකොට දැන් අපි මානසික තත්වයට ආවා. ඊට පස්සේ අපි අරමුණ ගැන ওই විදිහට කතා කරා. මම හිතන්නේ එදාටත් වැඩි අපි පළවෙනි දවසට වැඩි අද අරමුණක් ඇති කර ගැනීමේදී පරිසං වෙන්න ඕන තැන් ගැන කතා කරා. මොකද නැවත කතා කරන්න ඕන අපේ දරුවනේ. අපි හැම දෙයක්ම නැවත කතා කරන්න ඕන වෙන මොකටවත් නෙවෙයි. දන්න අය මේ පිළිබඳව නැවත අලුත් කරගන්නත් අනිත් අයට දැන ගැනීම සඳහාත්. එතකොට අරමුණු ඇති කරගත්ත හැමෝම සර් අරමුණට ගියා කියලා කතාවක් නැත. ඒක තමයි දැන් ඔය කතා කරන්න යන ප්‍රශ්නේ. අරමුණට යන්න වැඩිපුරම අවශ්‍ය වෙන්නේ මානසික ශක්තිය. ඒකද බුදුරජාණන් වහන්සේගේ ජීවිතය ආදර්ශයට ගත්ත අපි එදා සාකච්ඡා කරද්දී මහා බෝධිසත්වයන් වහන්සේ විදිහට දීර්ඝම අමාරුම අරමුණකට දීර්ඝ කාලයක් අමාරුම අරමුණකට ගිය උතුමයන් වහන්සේ නමක්. උන්වහන්සේ කාරණා 4ක් මුල් කරගෙන තමයි මේ අරමුණට එන්නේ. ඒකේ පළවෙනි කාරණාව ඡන්දය. 이르දිපාද කියලා කියන தත්වයන් අපි මේක 이르දිපාද කියලා කියන්නේ ඒක ධර්මානුකූලව ගත්තොත් මම ඒක චුට්ටක් කියලා ඉන්නම් නැත්නම් අපිට මේ කාලේ හැටියට එක දේවල් කියන වනේ 이르දිපාද මේ අපි ලෞකික ජීවිතේට ගැලපුවා කියලා. 이르දිපාද කියන්නේ පැහැදිලිවම මාර්ගසිතේදී. ඒක මම තේරුම් කරන්නේ නැතුව අපේ දුවේ පුතේ කියලා ඉන්නම්. ඒක තේරුම් කරන්න දැන් පින්වන්ත දරුවන්ට මේක තේරුම් කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේක විද්වත් කවුරු හරි මේක අහනවා නම් මේ වැඩසටහන අපි මතක් කරන 이르දිපාද වැඩෙන්නේ 이르දිපාද වර්ධනය වෙන්නේ 이르දිපාද සම්පූර්ණ වෙන්නේ මාර්ගසිතේදී. ඒක අපි දන්නවා. 이르දියක් කියන්නේ සිද්ධියක් කියන එකයි. සිද්ධියකට පාදක වෙන ධර්ම තමයි 이르දිපාද කියන්නේ. මාර්ගසිත පහළ වීම තමයි සංසාර ජීවිතෙන් එතර වීමේ ලෝකෝත්තර සිත පහළ වීම. එතනදී සිද්ධිය සිද්ධ කරන්න බුදුරජාණන් වහන්සේ අවශ්‍යයි කියලා දේශනා කළ තියෙන සාධක අපිට ලෞකික ජීවිතයට අරකට සමාන්තරව ගලපන්න පුළුවන්. ඒතර ඡන්දය කියන්නේ කැමැත්ත. අරමුණකට යන්න නම් සිද්ධිය ඒ අරමුණට අදාළ අවසාන ප්‍රතිඵලය කියන සිද්ධිය සිද්ධ වෙන්න ඕන සර්. ඒකනේ වෙන්න ඕන. මම කැමති මේ
මේ වැඩසටහන ආදර්ශමත් වැඩසටහනක් කරන්න. අද කාලේ අපි කතා කරන්නෙම අපිත් මේ වෙනස දැන් වෙනස් කරන්න ඕන මේක වෙනස් කරන්න ඕනේ. අපි හැම වෙලේම වටිනාකමක් දෙනවා අපේ දෙමව්පියෝ මේ සාකච්ඡාවලදී අපිත් ඔබ වෛද්‍යවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ නීතිඥයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ ඉංජිනේරුවෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් කියලා තමයි කතා කරන්නේ. නෑ. ඔබ ගුරුවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබ කලා ගුරුවරයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සංගීතඥයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් මොකද මේ අර අඩුපාඩුවක් තියෙනවා අපේ මේ කලා විෂයන්. ඒවා මේ නිකන් ළමයි අතර උනත් ආපු එකට ආර්ට්ස් කරන අයනේ. පහතට දැමීමක් තියෙන ස්වභාවයක් තියෙනවා. මම හිතන්නේ ඒක සුදුසුම නෑ කියලා. ඒක ඕනෑම ශේෂ්ත්‍රයකින් මේ ලෝකෙට ලොකු සේවයක් කරන්න පුළුවන්. ඒ කියන්නේ මහා සේවයක් කරන්න පුළුවන් ඕනෑම ශේෂ්ත්‍රයකින්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඈත අතීතයේ හිටපු කලාකරුවන් කරපු නිර්මාණ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එම සමාධි බුදු පිළිමේ අවුකලම් බුදු පිළිමේ වගේ දේවල් ඒවා වන්දනා කරලා ඒවා දැකලා සිත් සතන් පහදවා ගත්ත කී කෝටියක් මිනිස්සු ඇද්ද මේ ලෝකේ. ඉතින් ඒ කවුරු හරි අපි දන්න ඒ එතුමාගේ නිර්මාණය. ඉතින් එතකොට ඒක ඇත්තටම ඒක කලාවක්නේ. ඉතින් එවැනි ඒ ලෝකෙට සේවය කරනවා කියන එකේ අදහස සල්ලි ටිකක් හොයාගන්නවා කියන එකමත් නෙවෙයි. අනිත් එක මට සමහර විද්වත් අය හම්බෙලා තියෙනවා සර් මේ ඔය ඉංජිනේරු මහත්තුරු ඒ වගේ අය එයාලා කියලා තියෙනවා අපි යම් වැඩක් කරන්න ගියාම ප්‍රායෝගිකව මේ බොහෝ මූලධර්ම ඉගෙනගත් අපිට වැඩිය සමහර අය ඉන්නවා කිසි දෙයක් ඉගෙන ගත්තේ නැති ස්ථානෝචිත ප්‍රඥාව තියෙන. ඒ කට්ටිය එදා ඉගෙන ගත්තා නම් එයාලගේ වචනේ කියනවා නම් ඒ කට්ටියට මොන හරි කාරණාවක් ඇති වෙන්න ඇති අධ්‍යාපනය දියුණු කරගන්න බැරි වෙන්න යම් ආර්ථික හෝ සමාජීය පසුබිමක්. නමුත් මේ දැන් කරන වැඩ දිහා බලපුවාම දැන් ඉන්න ස්වභාවය සහ ස්ථානෝචිත ප්‍රඥාව බලපුවාම එයාලා අපි හිටිය තැනට ගියා නම් අර දරුවන්ගේ වචනයෙන් ඉතින් මට කියන්න වෙනවනේ මම කියවනේ මේ වැඩසටහනේ අපි ඉංග්‍රීසි වචන පාවිච්චි කරනවා කියලා. කැම්පස් එකට ගියාම ඉතින් ෆස්ට් ක්ලාස් එකක් තමයි. කියලා එහෙම ඒ කියන්නේ අපිට කිසි කෙනෙක් අගෞරව කරලා හිතන්න එපා. අපේ දරුවන්ට මම අවවාදයක් දෙන්න ඕනේ. අපේ දරුවනේ කිසි කෙනෙක් පහත් කොට හිතන්න එපා. හැම කෙනෙකුටම ආත්ම ගෞරවයක් තියෙනවා. ඒක තමයි මනුස්සකම. මේ මනුස්සකම තුල ඉඳගෙන අපි වැඩුණොත් අපේ ජීවිතේ අපේ කවදාකවත් වර්ධින්නේ නැහැ. වර්ධින්නේ නැති වෙන්නේ හැම කෙනෙකුටම අපේ සර් එක දවසක් ගැටලුවක් ආපු වෙලාවක මම හරිදෙන්න වචනයක් කිව්වා පිරිසකට. කට්ටියක් තව එක්කෙනෙක්ව පහත් කරලා සලකපු වෙලාවක ඒ පිරිසට මට ආමන්ත්‍රණය කරන්න හම්බුණා. මම ඒ දරුවන්ට කිව්වා ඒ පහත් කරලා සලකපු දරුවන්ට ඒ කියන්නේ අර පුද්ගලයා ගැන මම ඔයාලා දන්නවද? ඔයාලට මෙයාව වටින්නේ නැහැ. හැබැයි මෙයාව මහා මෙරක් තරම් වටින අම්මෙක් තාත්තෙක් මෙයාට ඉන්නවා. ඒ අම්මට මෙයාව වටිනවා. අම්මෙක්ගේ පුතෙක් මේ. තාත්තෙක්ගේ පුතෙක් මේ. ඒකින්ද අපිට වටිනාකම් නැති වෙන්න බෑ. යාට අම්මා තාත්තා ඉන්නවා. ඒ කට්ටියට මෙයාව වටිනවා. ඒකින්ද අපි යාට වටිනාකමක් දෙන්න ඕනේ. හැම මිනිස්සෙකුටම අපි වටිනාකමක් දෙමු. අපේ සමාජයේ බොහෝ පිරිහෙන්නේ මෙන්න මේ වටිනාකම් නැති හින්දා. ඒකින්ද අපි සාර ධර්ම ඉගෙන ගනිමින් තමයි මේ වැඩසටහන ඉදිරියට අරන් යන්නේ. ඒ සඳහා අපි එහෙමනම් අද අපේ අරමුණ සඳහා අපි ගන්නවස සංගීතඥයෙක් දක්ෂ සංගීතඥයෙක් වෙන්න. හරිද? දක්ෂ කලාකාරයෙක් වෙන්න කවුරු හරි කෙනෙක් අරමුණු කරනවා නම් එන්න ඒ අරමුණට පළවෙනියෙන් ඇති වෙන්න ඕන කැමැත්ත. මානසිකව. කැමැත්ත ඇති වුණොත් තමයි එයාට මහා පුදුම දේවල් වෙන්නේ. ඒ කියන්නේ සිතේ කැමැත්ත ඇති වුණොත් කැමැත්තත් තියෙන දෙයක් කරන්නේ සන්තෝෂයෙන්. බොහෝ දරුවෝ ඉගෙන ගන්නේ වෙන කරන්න දෙයක් නැහැ අකමැත්තෙන් ඉගෙන ගන්න. ඒකද ඒ කැමැත්ත පළවෙනි දේ අරමුණට යන්න අවශ්‍ය කරන පළවෙනිම දේ අපි එදා සාකච්ඡා කරා කැමැත්ත ඇති කරගන්න ඕන. කැමැත්ත ඇති කර ගැනීම සඳහා කළ යුතු දේ තමයි අරමුණට මට ගියාම මට ඇති වෙන ප්‍රතිලාභ අරමුණට යන්න බැරි වුණොත් ඇති වෙන පාඩු. ඇඩ්වාන්ටේජස් සහ ඩිස්ඇඩ්වාන්ටේජස්. ඒ ටික හොඳින් මෙනෙහි කරන්න ඕනේ. නිරන්තරයෙන් මෙනෙහි කරන්න ඕනේ. එතකොට ඔන්න දැන් මේ හැමතැනම විසිරි තිබ්බ හිත අරමුණකට ගෙනාවා. දැන් මේ අරමුණ තියෙන තැන ඉන්න මේක අපි පොඩි මේ හිතේ ඇඳ ගන්න ඕන සටහනක් විදිහට මේ අපි පෙන්වුවා මේක. හැමතැනම විසිරි තිබ්බ හිත ඒක අරමුණකට ගෙනාවා. දැන් එක තැනක ඉන්නවා. දැන් මේ අරමුණ තිබ්බට බෑ. දැන් අරමුණට කැමැත්ත ඇති කරන්න ඕනේ. ඒ කැමැත්ත ඇති කරන්නේ අර ලාභ සහ පාඩු. ගියොත් ඇති වෙන ලාභ ඊටාම සංවේදීව මෙනෙහි කරන්න ඕනේ. මගේ අම්මට ඇති වෙන ලාභ, රටට ඇති වෙන ලාභ,
එතකොට මට ඇතිවෙන ලාභ පාසලයේදී මට ඇතිවෙන ගෞරවය සමාජයේදී ඇතිවෙන ගෞරවය මේ සියල්ල අපූර්වට මෙනෙහි කරන්න ඕනේ. ඒ ගමන්ම යන්න බැරි වුණොත් මේ අරමුණට මම නිකම්ම නිකමෙක් වෙන හැටි නිකන් කාඩ්බෝඩ් වීරයෙක් වෙන හැටි මගේ ජීවිතේ නිකන් මේ අර ඔක්කොටම කරන්න පුළුවන් දේවල් නෙවෙයි අපි කරන්න ඕන මම කියන්නේ. ඔව් අනිවාර්යයෙන්ම. නේද? වැඩි පිරිසකට කරන්න පුළුවන් දේවල් ඉතින් කාටවත් කරන්න පුළුවන්. කාට හරි ගහන එක. පරුස වචන කියලා බයින එක. නිකන් මේ ලොකුකම් කතා කරන එක. ඒක සරලයි. ඔව්. ලස්සනට අඳින එක නේද? ආභරණ පළඳින එක, කොණ්ඩ මෝස්තර දාන එක ඒවා හැමෝටම කරන්න පුළුවන්. ඒකෙන් පිම්බුණාට මම ඒව කරන්න එපා කියන්නේ නැහැ. මම කියනවාස ඒව ඔක්කොම කරන්න තමන්ගේ වටිනා ආභරණය පළඳගෙන. නේද? එක කාය වර්ධනය කරන වෛද්‍යවරයෙක් ඉන්නවා. හරි. එතුමා අනිත් අයට වැඩි ආඩම්බරෙන් ඉන්නේ. හරිද? ඉතින් මොකද එයා ඒ ශේස්ත්‍රයත් වර්ධනය කරගෙන මේ ශේස්ත්‍රය. එක වෛද්‍යවරයෙක් මට හම්බ වෙනවා මාත් එක්ක සාකච්ඡා කරන වෛද්‍යවරයෙක් ඉන්නවා නිවේදකයෙක්. එයා දක්ෂ නිවේදකයෙක්. හරිද? එතකොට ඉතින් ඒ වගේ තමන්ගේ ජීවිතයේ ළඟා කරගත යුතු ඉලක්කය සඳහා කැමැත්ත වැඩි කරගන්න අපි ඔය දෙක කරනවා. ඒතකොට දැන් ඔන්න කැමැත්ත වැඩි කරගත්තා දැන් අරමුණ යන්නේ නැතුව මෙතන තියෙනවා. දැන් කැමැත්ත හරිනේ. ඊළඟට අපි කතා කරා කැමැත්ත ඇති කරගත්ත පමණින් එයාට යන්න බෑ. අනිත් දේවල් වලට තියෙන කැමැත්තට වඩා මේ කැමැත්ත වැඩි කරගන්න ඕනේ කියලා. අර මෙනෙහි කිරීම කරන්න සාපේක්ෂව. නැත්තම් වෙන්නේ අපේ දරුවනේ නැත්තම් වෙන්නේ අපිට අපි මේ අරමුණට යන්න එක එක දේවල් කරන්න ගියාම අපේ හිතේ තියෙන වේගයන් තියෙනවා. ඒකත් අර එදා කතා කරා මතකද නිව්ටන්ගේ නියම වගේ. වැඩි බලයක් තියෙන පැත්තට තමයි වස්තුවක් ඇද්දොත් වැඩි බලයක් තියෙන පැත්තට ඇදෙන්නේ. ඒ වගේ හිතේ වැඩි බලයක් තියෙන චේතනාව පැත්තට තමයි අපේ ක්‍රියාකාරීත්වය යන්නේ. අනිවාර්යයෙන්. රූපවාහිනිය බලන්න කැමැත්තක් තියෙනවා පාඩම් කරන්නත් කැමැත්තක් තියෙනවා. දෙකටම දැන් කැමැත්තක් තියෙනවා. හැබැයි පාඩම් කරන්න යන කාමරේට යනකොට මේ පැත්තේ රූපවාහිනිය මේ පැත්තේ මගේ කාමරේ. මෙතෙන්ට එනවා හන්දියක් දැන් මේක. මම ඔකට කියන්නේ වයි හන්දිය කියලා. වයි හන්දිය කියලා මම සාමාන්‍ය දරුවන්ට කියද්දි කියන්නේ. මේ වයි හන්දියෙන් මම හැරෙන පැත්ත තීරණය කරන්නේ මන් නෙවෙයි. කැමැත්ත විසින්. වැඩියෙන් කැමති රූපවාහිනිය පැත්තට නම් මම නිකම් මේ පැත්තට යනවා. වැඩියෙන් කැමති පාඩම් කරන පැත්තට නම් මම නිකම් මේ පැත්තට යනවා. ඇත්තටම යනව නෙවෙයි යවෙනවා. යවෙනවා. අරන් යනවා. ඔව් අරන් යනවා. හරි නිකම් මේ අපේ දරුවන්ට මේක පැහැදිලි කරමු අපි. දියවැඩියාවට ගොදුරු වෙච්ච රෝගියෙක් ඉන්නවා මම දන්නවා. මේක මෙහෙම වෙනවද නැද්ද කියන්න මට. පැණි රහ මොන හරි මෙතනින් තියෙනවා. පැණි රහට බොහොම කැමති කෙනෙක් කියලා හිතන්නකෝ. දැන් මොකද කරන්නේ? මෙයාට වැඩි හයිය කෙනෙක් ළඟට ආවා වගේ හරියට නිකන්. සර් මට වැඩි හයියන් සර් මගේ ළඟට ආවා. මෙහෙ දෙනවා යත කියලා ගත්තා. අරගෙන බලහත්කාරයෙන් මේ අත මෙතෙන්ට අරන් යනවා. අරන් ගිහලා බලහත්කාරයෙන් අල්ලවනවා. බලහත්කාරයෙන් ගෙන්නවනවා. බලහත්කාරයෙන් හප්පනවා. බලහත්කාරයෙන් ගිල්ලවනවා. ආපුගෙන යනවා යන්න. කෑවනේ අප්පා අන්න කාලා ඉවර වෙලා කියනවා මං කෑවනේ කැවුණානේ. හිත කියන්නේ අන්න එහෙම බලවන්ත දෙයක් නේද සර්? ඔව්. නේද? ඒ බලවන්ත දේ තමයි වෙන්නේ. එතකොට අපේ කැමැත්ත වැඩි රූපවාහිනී පැත්තට නම් අපේ කැමැත්ත වැඩි කම්පියුටර් ගේම් පැත්තට නම් අපේ කැමැත්ත වැඩි මොන හරි දේවල් වෙන දෙයකට නම් අපිට යහපත් දේ කරගන්න බැරි වෙනවා. එහෙනම් ක්‍රියාකාරකමක් තියෙනවා මෙතන. ඔව්. අපේ අරමුණ පැත්තට කැමැත්ත වර්ධනය කරන්න ඕන අරකට වැඩිය. ඒතර අපි දේව තුන්වෙනි පියවර විදිහට කිව්වේ අරමුණ ඇති කරගන්න, අරමුණට කැමැත්ත ඇති කරගන්න, කැමැත්ත වර්ධනය කරගන්න අනිත් දේවල් වලට වැඩිය කියලා. ඊළඟට හතරවෙනි පියවර විදිහට අපි කිව්වා ඒ වර්ධනය කරගත්ත කැමැත්ත ඔය කැමැත්ත කියන එක අපේ හිතේ තියෙන ස්වභාවයක් තමයි අඩු වැඩි වෙනවා කාලෙන් කාලට. අර බැටරියක් බහිනවා. අන්න හරි. සර් තමයි charge කරන්න ඕන කියලා සර් ඒක කිව්වා. එදත් ඕකම කිව්වා මේක සැරෙන් සැරේ charge කරගන්න කියලා. ඉතින් මේ කැමැත්ත අඩු වුණොත් යම් හේකින් අරමුණට යන්න ඉස්සෙල්ලා අරමුණ කඩාගෙන යනවා. ඒකින්ද මොකද කරන්න ඕනේ? අපි කැමැත්ත පවත්වා ගන්න ඕනේ. කැමැත්ත පවත්වා ගන්න නම් අර මෙනෙහි කිරීම කන්ටිනියස්ලි කරන්න ඕනේ. මෙනෙහි කිරීම කියන්නේ අර අපේ අරමුණට ආපුවාම අපිට ලැබෙන වාසි සහ එන්න බැරි වුණොත් ඇතිවන අවාසි ගැන නිතර මෙනෙහි කරන්න ඕනේ. ඒක නිතර මෙනෙහි කර මේ පරීක්ෂා කරන්න ඕනේ. ඒ කියන්නේ චෙක් කරන්න ඕනේ. කොහොමද මගේ කැමැත්ත මං උඩින්ම තියාගන්නවද මේ කැමැත්ත කියලා. දැන් මේ වෙනකොට පල්ලෙහාට ගිහිල්ලාද කැමැත්ත? පල්ලෙහාට ගිහිල්ලාද කියලා බලන්න ඕන. ඉතින් එහෙම ඒක නිසා වෙන්න ඇති ස්වාමීන් වහන්සේ දැන් සාමාන්‍ය පෙළ සමත් වෙලා ළමයි උසස් පෙළ කරන්න ඇවිල්ලා මුල් මාස 6 ඉතාම බොහොම දැන් මේ අපි
පැයක් උගන්නලා දැන් ඇති කිව්වත් ළමයාට මදි. නමුත් උසස් පෙළ අන්තිම මාස 3 වෙනකොට මේ දැන් පැය 3ක් උගන්වනවා කියපුවා ළමයා කියනවා ඈ පැයක් විතර කරපුවාන් ඇති කියලා. අර ඒ වගේ ඒ කියන්නේ ඒ සියලු දෙනාටම එහෙම වෙන්නේ නැහැ. යම් කිසි ප්‍රතිශතයක් ඉන්නවා උසස් පෙළ විභාගයට සූදානම් වෙලා අන්තිම මොහොතේ මෙඩිකල් එකක් දාලා විභාගෙ ලියන්නේ නැහැ ලබන අවුරුද්දේ ලියනවා කියලා. ඒ කියන්නේ අර ඒ වැඩේ වෙලා කැමැත්ත බැහැලා බැටරිය බැහැලා. එතකොට මේ කැමැත්ත පවත්ව ගන්න අරක මෙනෙහි කර කර මේ ඒ කැමැත්ත අඩු වෙන්න දෙන්නේ නැතුව පවත්ව ගන්න ඕන. ඊළඟට අපිට ආපු ගැටලුව තමයි මේ කැමැත්ත පවත්ව ගැනීමට අපි මෙනෙහි කරන්න ඕන කියනවනේ. ඒක අමතකුණොත් මොකද වෙන්නේ කියලා. ඔව්. මෙනෙහි කරන්න අමතකුණොත් මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ අපි ඇත්තටම ක්‍රමවේදයක් සකස් කරගන්නකොට අඩුපාඩුවක් නැතුවම සකස් කරගන්න ඕන. අපේ දරුවන්ට අපි අභියෝගයක් කරලා සරුමයි දෙන්නම්කෝ අපි මේ ඉදිරිපත් කරන ක්‍රමේ අඩුපාඩු පුළුවන් නම් කියන්න. එන්න එහෙමයි කිසිම අඩුවක් නැති වෙන අපි සාකච්ඡා කරනවා. ඒක අපි කියන හින්දා නෙවෙයි. අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ගත්තනම් දුවේ පුතේ යම් කිසි ක්‍රමවේදයක් ඒකේ අඩුපාඩු තියෙන්න බෑ. ඒක අපි දෙන්නත් සාකච්ඡා කරන්න ඕනේ. මමත් සාකච්ඡා කරන්න. ඒක බුදුරජාණන් වහන්සේ අපිට ඒකට නිදහස දීලා. චින්තන නිදහස. අපි වෙලාව කාලාම සූත්‍රය දරුවන්ට කියලා දෙමු. මේ වැඩසටහනේදී ඒක හරි පුදුමයි සර්. ඒක තියෙන කරුණු පරම්පරාවෙන් ආවට ගණන් ඒක ගන්න එපා. තර්කයට අහු වුණාට ගන්න එපා. හරි ඒක තමයි හරි පුදුම කාරණාව. ඔව් සමහර දේවල් තියෙනවා තර්කයට අනුව හරි. දැන් ඔය උසාවියක සමහර වෙලාවට සත්‍ය පැත්තක තියෙද්දි තර්කය ඉස්මතු වෙන අවස්ථා තියෙනවා. සත්‍යය තියෙන්නේ පැත්තක තර්කය ඉස්මතු වෙනවා. එතකොට තර්කයට අනුව හරි. නමුත් සත්‍ය එක නෙමෙයි වෙන්න පුළුවන්. ඒ නිසා එතන එහෙම තැනුත් හමු විය හැකි බව තමයි ඒ කියලා තියෙන්නේ. ඒ කියලා තියෙන්නේ. ඒක තමයි අනිත් එක තමයි ඒතෙන්දි මම දැක්ක දෙයක් තියෙනවා මේ විශේෂයෙන් මානසික පැත්ත ගන්නකොට අපේ දරුවන්ට ලොකු විශ්වාසයක් ඇති වෙන මම කියන්නේ. ඒ කාලාම සූත්‍රයේම සඳහන් කරලා තියෙනවා අත්තනාව ජානේයාත කියලා. තමන් තුළින් දකින්න කියලා. දන්නවද මේ දැන් ඔය නිවන් දකින්නවා කියලා මේ හිතේ තියෙන ආසාවන් අයින් කරගෙන ඉදිරියට යන ක්‍රමවේදයක් මෙහෙම තියෙනවනේ. ඒ කියනවනේ අපි ධර්මයේ තියෙන කරුණුත් එක්ක මෙහෙම පැහැදිලි කරගෙන යනකොට මේක වුණොත් මේක වෙනවා කියලා කියද්දී අපිට කියන්න පුළුවන් මේ හේතුයි ඵලයයි දෙක මේ හේතුව හින්දා මේක වෙනවා මේ හේතුව හින්දා මේක වෙනවා මේ හේතුව හින්දා මේක වෙනවා කියලා ඒකනේ හේතුඵල ධම කියන්නේ. එතකොට මේ කරන ක්‍රමෙත් හේතුඵල ධමයක්. හරිද? එතකොට දුවේ පුතේ මේ හේතුයි ඵලයයි මේක ආය මේ ඵලය හේතුවක් වෙලා ඊළඟ ඵලය මේ ඵලය හේතුවක් වෙලා ඊළඟ ඵලය මේක තර්කානුකූල නැද්ද? මේක තර්කානුකූලයි. ප්‍රශ්නේ ඒක නෙවෙයි. මේ තර්කානුකූල භවයේ ඉහළම තැන කියන්නේ තර්කයට අහු වෙන්නේ නැති තැන. මම එහෙම කියනවා සර් මොකද ඒ ගැන කියන්නේ? තර්කානුකූල භවයේ ඒ කියන්නේ තර්කානුකූල බව පරිපූර්ණ නම්. ආය තර්ක ගන්න දෙයක් නැහැ. නේද? ඔව්. ඒ කියන්නේ තර්කයට අහු වුණ පමණින් ගන්න එපා කියන්නේ ඒ කියන්නේ දැන් මම අපේ හිතේ ක්‍රියාකාරීත්වයත් එක්ක මේ ක්‍රමවේද කතා කරගෙන යනකොට මං අන්තිමට අපේ වෙලාවකට බණ කියනකොට අහනවා මේ සර් මේ මොකද කියන්නේ මේ දේ කරොත් මේ දේ වෙනවද නැද්ද කට්ටිය කියන වෙනවා කියලා. එතකොට මං එයාලගෙන් අහනවා මං කියන හින්දාද කියන්නේ අන්න අර පැත්තෙන් හම්බෙන උත්තරේ නෑ කියනවා. මං එතකොට අහනවා ඉතින් මන්නේ දැන් කිව්වේ ආයෙ මං අහනවා මං කියන හින්දාද කියන්නේ නෑ කියනවා. එහෙනම් කොහමද? නෑ අපිට තේරෙන්නේ කරොත් ඒක වෙනවා කියලා. කොහොමද තේරෙන්නේ? මගේ ක්‍රියාකාරීත්වය. අන්න තර්කයට අහු වෙන්නේ නැති බව. ඒ තරම් අපි අධ්‍යයනය කරන්න හොයන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තමන්ගේ ජීවිතයට එකතු කරන්න සාකච්ඡා කරන්න අපේ දරුවන්ට තේරෙයි ඒක පුදුම විද්‍යාවක් කියලා. අනිවාර්යයෙන්ම. ඒක කිසි අඩුපාඩුවක් නැහැ. අඩුපාඩුවක් නැහැ. සමහර තැන් තියෙනවා. ඉතින් ඇත්තටම මේ තර්කය කියන්නේ අපි තර්ක කරන්නේ අපේ තියෙන අත්දැකීම් සහ අපේ තියෙන වචන එක්ක. හරියටම හරි. එතකොට වචන හැදෙන්නේ අපේ අත්දැකීම් නිසා. එතකොට සහ ඇති කරගත්ත දැනුම එක එකනා ඇති කරගත්ත දැනුම අනුව. එතකොට ඒවට ගොඩාක් එහායින් තියෙන එකක් සම්බන්ධයෙන් අපිට තර්කයක් ගොඩනගා ගන්න අමාරුයි. අපේ දරුවන්ට තේරෙන ලස්සන උදාහරණයක් කියමුද අපි? ඔව්. සර් මතකද මන්ද අර අන්ධයෝ 5 දෙනෙක් අලියෙක් තෝරගන්න දාන කතාව? ඒ කියන්නේ
මේ ඔය තර්කය ගැන කතා කරන්න ගියාම මේ වාද විවාද ඇති වෙන විදිහ ගැන ඔව්. බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන උදාහරණයක්. 5 දෙනෙක් දානවා අලියව තෝරගන්න. එතකොට එක්කෙනෙකුට අහුවෙන්නේ බඩ. එයා අත ගාලා බලනවා. තාප්පයක් වගේ දැනෙන්නේ. එක්කෙනෙකුට අහුවෙන්නේ වලිගේ. එයාට කොස්සක් වගේ දැනෙන්නේ. එක්කෙනෙකුට අහුවෙන්නේ කන. එයාට කුල්ලක් වගේ දැනෙන්නේ. එක්කෙනෙකුට අහුවෙන්නේ හොඬ. බටයක් වගේ දැනෙන්නේ. ඊට පස්සේ මේ කට්ටිය දානවා අලිය ගැන විස්තර කරන්න. තාප්පේ වගේ ඇහුවෙච්ච කෙනාගේ සංකල්පය මොකද්ද? එයා කියන්නේ අලියා ගැන සංකල්පය එයාගෙන් ඇහුවොත් එයා කියන්නේ මම අත්දැක්කා. මම දන්න දේ. මම අතගාලා බලපු දේ. මට ප්‍රත්‍යක්ෂයි. ඇයි එයාගේ කොටස විතරයි යට අහුනේ. ඒතර අනිත් එක්කන අර පැත්තෙන් කියනවා ඔහේ මොනවද ඔය කියන්නේ? තමුසේ මොනවද ඔය කියන්නේ? මම අත්දැක්කනේ මේක කොස්සක් වගේ. මේක මේ තව මොනවා කතා කරනවද? මේ මනුස්සයාට පිස්සු විකාරද කියලා අරය තර්ක කරනවා. ඔය දෙන්නම ඕක කියනකොට අනිත් එක්කන එහා පැත්තෙන් කියනවා ඔය දෙන්නටම වැරදිලා මේක කුල්ලක් වගේ අලියා කියන්නේ කුල්ලක් වගේ කියලා. ඔන්න ඕක නේද මේ සමාජයේ වෙන්නේ. අනිවාර්යෙන් ඒක තමයි. හැබැයි දැන් තර්ක තියෙනවනේ. දැන් තර්ක තියෙනවා. එක්කෙනෙකුට ඇස් පෑදුනොත් ආය තර්ක කරන්න දෙයක් තියෙනවද? දෙයක් නැහැ. තර්කයට අහු වෙන්නේ නැහැ. තර්කයට අහු වෙන්නේ. ඉතින් අනිත් අයට ඒක අවබෝධ කරගන්නත් හරි අමාරුයි ඒගොල්ලන්ගේ තර්කයෙන්. ඔන්න ඕකට ධර්මයේ කියනවා දෘෂ්ටිය කියලා. ඒ කියන්නේ දැක්ම. එක එක්කෙනාගේ දැක්ම. ඒ කෙනාගේ දැක්ම හැදෙන්නේ ඒ කෙනා දන්න දේවල් හැටියට. ඒ කියන්නේ එයාලගේ තියෙන ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂණයෙන් ලබාගත් දේ ලබාගත් දැනුම අනුව. ඒ අනුව අර ඉතින් ටිකක් හිතරි දෙන කතාවක් එක අපි ඔක්කොටම මටත් එක්ක ලිඳේ ඉන්න ගෙම්බා වගේ කියලා කියන්නේ. එයා දන්නේ ඒකට විතරයි. ඉතින් ඒකයි අර බහුශ්‍රතභාවය එහෙම ඕන වෙන්නේ හැම වෙලේම. ඔය දෘෂ්ටිය ගැන ඇත්තටම සර්ට මොකද හිතෙන්නේ? දෘෂ්ටිය කියලා කියන්නේ ඉතින් ඇත්තටම අපි සමහර වෙලාවට මේ දැන් දරුවෝ අතරත් තියෙනවා එහෙම යම්කිසි අර ඔබ වහන්සේ අර ප්‍රකාශ කළා වගේ අන්ධයා මේ අතගාලා බලලා තමන් විසින් අනිත් ඒවා ගැන මුකුත් නැතුව හිතලා එහෙම යම්කිසි දෘෂ්ටියක බැහැලා ඉන්න දරුවෝ සමහර වෙලාවට ඉන්නවා. වැඩිහිටියන් අතර නම් ගොඩක් ඉන්නවා. ඒ කියන්නේ විශේෂයෙන් අධ්‍යාපනය ගැන ඔය කතා කරද්දිත් නේ තමන් ඒක අර ගොඩාක් හොඳට විග්‍රහ කරගත්තොත් අපිට ඒක නිවැරදිව දකින්න පුළුවන් වෙයි. ඒකට මම හිතන්නේ බොහෝ දේවල් දන්න වැඩිහිටි අයගේ උපදෙස් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඉතාමත් අවශ්‍යයි. ඔව්. දැන් කාලේ වෙනකොට මම හිතන්නේ මේ දැන් නම් ඒ යුගය පොඩ්ඩක් සමතුලිත වෙගෙන එනවා කියලා. මේ ඉලෙක්ට්‍රොනික යුගය සහ ඉලෙක්ට්‍රොනික නොවන යුගය අතර ලොකු ගැටීමක් තිබුණා මම හිතන්නේ. ඔව්. දෙමව්පියෝ ගැන ගොඩක් අගෞරවනීයව හිතන්න දරුවෝ පෙළඹෙමින් තිබුණා. අඩුම ගානේ මේ ෆෝන් එකක කෙටි පණිවිඩයක්වත් යවා ගන්න බෑ අපේ අම්මට කියන තැන හිටියා. මම හිතන්නේ දැන් ඒක අඩුද? දැන් මම හිතන්නේ අර වැඩිහිටියෝ එකට ඔව් ඒ කියන්නේ වැඩිහිටියෝ ටිකක් අනුවර්තන වෙලා තියෙනවා. දැන් යම්කිසි ආකාරයකට අර ඔය දැන් අපේ කාර්යාල හයේ වැඩ ලෝකයේ ඉන්න මිනිස්සු තමන්ගේ වැඩ ටික කර ගැනීම සඳහා ඒකට පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා අර ඒ දෙක අතර පරතරය අඩු වෙලා තියෙනවා. නමුත් වැඩිහිටියන්ට වඩා ළමයි ඒ ඉලෙක්ට්‍රොනික ලෝකයේත් එක්ක ඉස්සරහට යන්න තියෙන හැකියාව නම් වැඩි ඒගොල්ලන්. ඔව් ඒ වැඩිවීමත් එක්ක අපේ දරුවනේ දෙමව්පියෝ පල්ලෙහාට දාලා අපි හිතුවොත් ඉලෙක්ට්‍රොනික ලෝකය තමයි ලෝකය කියලා හිතුවොත් ඉලෙක්ට්‍රොනික ලෝකයේ තුලින් අපිට ලැබෙන සියලු දේ ලැබෙන්නේ නැහැ. ඇත්තම ඇත්ත කතා කරොත් ජයග්‍රහණය කියන්නේ සතුට. ජීවිතයේ ප්‍රශ්න කියන්නේ දුක්. කොහේ හරි තැනක ප්‍රශ්නයක් කියන්නේ දුක් වෙනවා. ඉගෙන ගත්තත් ඉලෙක්ට්‍රොනික පැත්ත ගොඩාක් වර්ධනය කරත් අවසානයේදී තමන්ගේ සිතේ තියෙන්නේ පශ්චත්තාප සහිත දුක් සහිත ජීවිතයක් නම් එයා පරාදයි. ඔව් ඒක තමයි මම අර කලින්ම කියන්න උත්සාහ කරේ මේ ඒ කියන්නේ අර මේ විභාග වලින් සමත් වෙලා දැනුම පිළිබඳ සහතික ලබාගෙන තමන් ඉතා ඉහළට ගිය උගතෙක් කියලා සමාජයේ පිළිගැනීම තිබුණත් තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ගත්තොත් එහෙම සතුටින් සහ නිදහසේ ජීවත් වෙන පුජ්‍යලෙක් නෙවෙයි නම් ප්‍රශ්නයක් තියෙනවා එතකොට. ඉතින් ඒ නිසා බුදුදහම අනුව යන කෙනෙක් කියලා කියන්නේ පරිපූර්ණ මිනිසෙක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අපේ එක පැත්තකින් දැනුම කුසලතා ආකල්ප ඒවා දියුණු කරගන්න ඒවා එක්කම ඊට සමාන්තරව අධ්‍යාත්මික වශයෙන්ුත් යම්කිසි දියුණුවක් දරුවන් තුළ ඇති වෙනවා. ඒක ඇති කරන එක තමයි මම හිතන්නේ මේ අධ්‍යාපනයේ පවතින අධ්‍යාපන ක්‍රමය තුළ ඒ අධ්‍යාත්මික දියුණුව දරුවා තුළ ඇති කිරීමට ක්‍රමවේදයක් නොමැතිකම තමයි
ඒක නිසා තමයි ඔය ගොඩාක් දරුවන් සියදිවි හානි කර ගන්න තත්ත්වයට පත් වෙන්නේ බොහෝ විට. සහ ડિප්‍රෙෂන් ආදී මානසික රෝගී තත්ත්ව ඒවට භාජනය වෙන්නේ. ඔව් අපි මං හිතන්නේ කාලේ ඉවරෙන් ඉස්සෙල්ලා මේ පළවෙනි කාරණාව මතක් කරමු. පළවෙනි කාරණාව මතක් කරමු. මොකද මේ අපි පියවර 4ක් කතා කරා. ඒ තමයි මේ කැමැත්ත ඇති කර ගැනීම, අරමුණ ඇති කර ගැනීම, ඒ අරමුණට කැමැත්ත ඇති කර ගැනීම, කැමැත්ත වැඩි කර ගැනීම සහ කැමැත්ත පවත්වා ගැනීම කියන එක. ඉතින් කැමැත්ත පවත්වා ගන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීමට අපි සටහනක් පාවිච්චි කරන්න කියලා කිව්වා. පාවිච්චි කරන්න. ඔව් ඒකට අපි කිව්වා ළමයින්ට තියෙන දෛනික ක්‍රියාකාරකම් පිළිබඳ සටහන කියලා. අපි ජයමග ළමා අත්පොත තුල ඒ සටහන පෙන්නුවා. ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් අපි ඒක දිනය දාලා හරියටම වෙලාවක් මේක අවසාන වශයෙන් අපි ඉක්මනට කියමු කෙටි වෙලාවක් ඉතුරු වෙලා තියෙන හින්දා ජීවිත පුරුද්දක් ඇති කරගන්න දින 21ක් විතර ඇතුළත පුළුවන්. සාමාන්‍යයෙන් අකණ්ඩව ගියොත් හරියටම හරි අකණ්ඩව ගියොත් සාමාන්‍යයෙන් ඕනම දුර්වල මානසිකත්වයක් තියෙන කෙනෙකුට නම් දින 21ක් ඇතුළත පුරුද්දක් ඇති කරගන්න පුළුවන්. එහෙනම් ඒක එකම වෙලාවක කරන්න ඕනේ. ඒකින්ද අපි මේ මෙනෙහි කිරීම දැම්මා උදෑසන නැගිට ගමන් කරන්න. අනිවාර්යෙන්. එතකොට අපි මේක පරීක්ෂා කරන්න ඕනේ හින්දා කරේ මොකද්ද? පටන් ගන්න දිනේ ඉඳන් මාසේ දින ටික දැම්ම පල්ලෙහාට දිනය අරමුණ මෙනෙහි කිරීම වෙලාවට හෝ අනිත් වෙලාවට නියමිත වෙලාවට බැරි වුණොත් අනිත් වෙලාවට කියලා තීරු දෙකක් දාගත්තා. දාගෙන උදේ නැගිට ගමන් ඇඳේ ඉඳගෙන පළවෙනි සිතුවිල්ල. ඔව්. උදේ නැගිට ගමන් ඇඳේ ඉඳගෙන මම මේ අරමුණට ගියොත් මට ඇති වෙන ලාභ අරමුණට යන්න බැරි වුණොත් ඇති වෙන පාඩු කියලා විනාඩි 10 හොඳට හැඟීමක් ඇති වෙනකන් අපි ගැන කතා කරමු. මම මේ තත්ත්වයට පත් වෙලා ඉන්නකොට මට ලැබෙන ප්‍රතිලාභ මෙන්න මේවායි කියලා ඒක අර නිකන් චිත්‍රපටියක් වගේ දකින්න ඕනි මානසික. මෙන්න මේ ටික තමයි අපේ අම්මා සතුටු වෙන හැටි, අපේ තාත්තා සතුටු වෙන හැටි කියලා ඒ සතුට මෙහෙමනේ තියෙන්නේ කියලා අත්දකින්න එක තමයි අතරම එතෙන්දි කරන්නේ. එතකොටනේ හැඟීමක් ඇති වෙන්නේ. හැඟීමක් ඇති වෙන්නේ. එතකොට ඒ හැඟීම ප්‍රබල වෙන විදිහට ඒක සිද්ධ කරලා මොකද කරන්න ඕනේ? ඒ වෙලාවට හරියට කරොත් අර සටහනේ ආදාළ තැන හරියට දානවා. ඔහොම පළවෙනි දැන් මේක අහගත්තට පස්සේ පළවෙනි දවසේ දෙවෙනි දවසේ ඔක දානවා. තුන්වෙනි දවසේ අමතක කරලා දත් මදින ගමන් තමයි මතක් වුනේ. හැබැයි ආ ඒ ගමන් මෙනෙහි කරනවා. පාසල් බස් එකේදී නම් මතක් වුනේ ඇස් දෙක පියාගෙන මෙනෙහි කරනවා. හැබැයි දාන්නේ අර බැරි වුණා කියන කොටුවේ. ඒත් අපේ දරුවන්ට තියෙන අභියෝගය තමයි දින 21ක් මං කියනවා අර පළවෙනි තීරුවේ දින 21ක් එක දිගට හරියෙන්න ඕනේ. 21ක් 20ක් එක 18ක් වෙන්නත් පුළුවන්. එවැනි කාල නැත්තම් දින 21 කියන එක නිකන් මේ කවුරු හරි හිතයි මේක මොකක් හරි ඒක දින 21ක් අපි සාමාන්‍යයෙන් සති 3ක් කියන එක. ඉතින් එහෙම වුණොත් මේක පුරුද්දක් බවට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? උදේ නැගිටිනකොට ඉබේම මතක් වෙන්න පටන් ගන්නවා අරමුණ මෙනෙහි කරන්න ඕන කියලා. අර උදේ තේක මතක් වෙන්නේ ඒ වගේ. එහෙනම් මේක ජීවිත පුරුද්දක් බවට පත් කරගන්න මේ පිළිබඳව අපි නැවත මතක් කිරීමක් ඊළඟ වැඩසටහනේදී සිද්ධ කරනවා. මෙතනින් එහාට අපි කතා කරපු දේවල් ටිකකුත් තියෙනවා. ආය අලුත් කරගෙනයි මේ වැඩසටහන අපේ දරුවන්ට යහපතක් වෙන්න වෙන්නේ. මේ පුරුද්ද ඇති කර ගැනීම ඊටාම කෙටි කාලෙකින් සිද්ධ කරාට පස්සේ හරිම පහසු ජීවිතයක් තමයි අරගෙන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකින්ද මේ පිළිබඳව කෙටි අදහසකුත් ඉදිරිපත් කරමින් අද දවසේ වැඩසටහන නිමා කරන්නට මම ඊටාම ගෞරවයෙන් අපේ රූපවාහිනී මැදිරියට පැමිණිච්ච අපේ සර්ට මතක් කරනවා ළමයින්ට දිය හැකි අවසාන පණිවිඩය දීලා අද වැඩසටහන නිමාවටපත් කරන විදියට. අවසරයි අපේ හැමෝටම. දැන් අපි ඇත්තටම එවැනි අරමුණක් ජීවිතේ එක්තරා නිශ්චිත අවස්ථාවක නිරන්තරයෙන්ම මතක් කිරීම කියන එක ගත්තොත් ඒක මේ දැන් බටහිර මනෝවිද්‍යාඥයින් පවා පිළිඅරන් තියෙන දෙයක් තමයි උදෑසන අපි නිින්දෙන් අවදි වූ ගමම්ම හිතන දේ තමන්ගේ යටිසිත තුල ගබඩා වෙනවා කියන එක. එතකොට ඒ කියන්නේ අවිඥානය තුල ගබඩා වෙනවා කියන එක. එතකොට සමහර වෙලාවට මේ අපේ උඩුසිතට ක්‍රියා කරන්න ඕනි කරන සම්පූර්ණ ලොකු බලයක් යටිසිත මගින් ලබා දෙනවා. එතකොට යටිසිතේ ගිහින් මේ අරමුණ තැම්පත් වෙනොත් අපේ ජීවිතේ අපිව මෙහෙවනවා ලොකු බලයකින් ඒ දක්වා යන්න අපිට ඒකෙන් වෙන් වෙලා වෙන පැත්තකට අපි වෙන දිශාවකට ඇදිලා යන්නේ නැහැ. අර අපේ ස්වාමීන් වහන්සේ කිව්වා වගේ අර වයිහන්දියෙන් ටීවී එක පැත්තට යැවෙන්නේ නැහැ. අනිත් පැත්තට යැවෙනවා. මොකද අපි අපේ මනස තුල ඒක ගොඩනගලා ඉවරයි. ඉතින් මේකේ අමාරුම දේ තමයි ඒක ගොඩනැගීම. ඉතින් ඒ ගොඩනැගීමේදී
අකණ්ඩව මේ වැඩපිළිවෙල ඔබට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් හරියටම හරි. ඔබ ඇති කරගත්ත අරමුණ උදේ පාන්දර නැගිටලා ඇඳෙන් බහින්නත් කලින් එදා දවසේ අනෙකුත් වැඩ කිසිම දෙයක් කල්පනා කරන්න පෙර ඔබ කල්පනා කරන්න ඕනේ මගේ ජීවිතේ ඉදිරියේ මම බලාපොරොත්තු වන අරමුණ කුමක්ද කියලා. දැන් උදාහරණයක් විදිහට මම ගත්තොත් දැන් උසස් පෙළ කරන දරුවෙක් නම් ඇත්තටම තමන්ගේ අරමුණ තමයි උසස් පෙළ පටන් ගත්ත ගමන්ම එන අරමුණ තමයි මේ උසස් පෙළ විශ්වවිද්‍යාලයට යන්න පුළුවන් මට්ටමින් සමත් වෙනවායි කියන එක. ඉතින් එතකොට ඔබට ඒ වෙලාවේ සිහි කරන්න පුළුවන් මං මේ විදිහට සමත් වුණොතින් මට ඇතිවන සතුට, මගේ දෙමව්පියන්ට ඇතිවන සතුට, දෙමව්පියන්ට අනිත් පාර්ශව වලින් නෑදෑයන්ගෙන් ඇතිවන මේ ප්‍රශංසාව, එතකොට ඉස්කෝලේට ඇතිවන මේ ප්‍රශංසාව, ඔය වගේ හැමෝම Tamanට ගරු කරන්න ගන්න එක, කිසිම වටිනාකමක් නැතුව හිටිය Tamanට මහා වටිනාකමක් ලැබෙන එක ගැන එහෙම කල්පනා කරන්න පුළුවන්. ඒ වගේ මේකේ අනිත් පැත්ත හිතන්නත් පුළුවන්. මුලින් හොඳ පැත්ත හිතන්න. බැරි වෙලාවත් මට මේකට යන්න බැරි වුණොත් ඒවා ඔක්කොම නැති වෙනවා නේද කියන එක. ඒ නිසා මම කොහොම හරි මේ අරමුණට ළඟා වෙනවා කියන එක හිතුවොත් ඔබට එතනින් එහාට එදා දවසේ කටයුතු කරන්න තමන්ගේ අරමුණ වෙනුවෙන් අවශ්‍ය කරන ලොකු මානසික ප්‍රබෝධයක්, පිබිදීමක් ඔබේ ඇතුලෙන් එනවා. අන්න ඒක පිළිබඳව තමයි අපි අවසාන වශයෙන් කතා කරමින් සිටියේ. ඉතින් හැබැයි මේ කියන දේවල් ඔබ අහගෙන ඉඳලා වැඩක් නැහැ. මේක අර සාමාන්‍ය ධර්මදේශනාවක් වගේ අහගෙන ඉඳලා වැඩක් නැහැ. මේක ඔබ මේක අරගෙන මේක ක්‍රියාත්මක කරලා ඔබේ ජීවිතය ආලෝකවත් කරගන්න මේ දේ යොදා ගන්න ඕනේ. නැත්නම් අපේ මේ වැඩසටහනේ ප්‍රධාන අරමුණ ඉලක්කය තමයි ඔබේ ජීවිතය උසස් මට්ටමකට ගෙන ඒම සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇසුරින් ගන්න පුළුවන් දේවල් ටික ඔබට අරන් දෙන එක. ඉතින් අපේ පින්වත් ස්වාමින් වහන්සේ අපිට ඇත්තටම ඒක තමයි මේ පෙන්වලා දෙන්නේ, බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ගන්න පුළුවන් දේ කොහොමද අපේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්නේ කියලා. ඉතින් විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේදී පුණ්‍යානුමෝදනාත්මකව ස්තුතිවන්ත වෙනවා අපේ ගෞරවනීය උඩුදුම්බර කාශ්‍යප ස්වාමින් වහන්සේට. මේ දරුවන් වෙනුවෙන් බුදුදහමේ ගන්න තියෙන සාරය අරගෙන ඒ තුලින් ඔබට වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන එක පිළිබඳව, ඒක ඇත්තටම හෙට දවසේ අනාගතයේ ජය ගන්නට ඉන්න දරුවන්ට මහඟු පිටුවහලක් වෙනවා ඇතයි කියලා මම සලකනවා. ඉතින් දුවේ පුතේ මේ වැඩසටහනත් සමග සම්බන්ධ වෙලා දිගටම ඉදිරියට යන්න අපි නැවතත් ජයමග රූපවාහිනී නාලිකාව තුලින් මේ වැඩසටහනේ තවත් එක කොටසක් ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ වැඩසටහන් මාලාවම ඔබ හොඳින් අහන්න. මේ එකම දේ වුණත් පුළුවන් නම් ඔබට මේක නැවත නැවත අහන්න. එතකොට ඔබට අර ඔබේ ජීවිතය ඔබ අරමුණෙන් අහකට යනවා වගේ දැනෙන අවස්ථාවක මේක ආයිමත් ඔබට අහන්න පුළුවන් නම් එහෙම කරලා හරි කමන්නේ. ඔබ ජීවිතේ සාර්ථක කෙනෙක් බවට පත් වෙලා සතුටින් හා නිදහසේ ජීවත් වෙන පුරවැසියෙක් බවට පත් වුණොත් අන්න එදාට අපේ අරමුණ සාර්ථක වුණා වෙනවා. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාගේම ජීවිතය හැම අතින්ම සාර්ථක වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් අපි නැවතත් වැඩසටහනකින් නැවත වතාවක් හමු වෙමු. එතෙක් අපි සමුගන්නවා ඔබෙන්. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ආයුබෝවන්.